අපි අද මේ ඇවිල්ලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උඩමාපිටිගම ගල්ලගම පිහිටි කුඩා කතරගම දේවාලය නමින් හඳුන්වනු ලබන ගල්ලගම හිමි මාලිගාව ගල්ලෙන් විහාරය සහ කතරගම විෂ්ණු නාථ පතිනි යන සතර මහා දේවාලයද සහිත වැදගත් පෞරාණික පූජා භූමියකට දැඩිමුණ්ඩ ගම්බාර කඩවර දෙවිවරු වෙනුවෙන්ද පුද පූජා පවත්වන මෙම භූමි භාගය පිළිබඳ පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතත් ගැඹුරු පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදු නොවීම නිසා පුරාණ රජ කාලයේ දක්වා දිවෙන බව මෙම ස්ථානයේ ඓතිහාසික වැදගත්කම් හා සම්බන්ධව සසඳන විට අපට පෙනී යනවා. ඉතින් අපිත් අපේ කුඩා ගවේෂණය සඳහා මෙම පුරාණ දේවස්ථානය තෝරගත්තා. අපි ඉතින් දේවාල භූමියට පැමිණියා. අපි හඳුනා ගනිමු දේවාල භූමියේ ඇති දේවාල. ප්‍රධානම දේවාලය කතරගම දේවාලය. ගණදෙවි ප්‍රතිමාව. පුරාණ පත්තිනි දේවාලය. දේවාල විෂ්ණු දේවාලය, නාථ දේවාලය, සමන් දේවාලය, ගම්බාර දේවාලය, කඩවර දේවාලය. අපි ඒ ආකාරයට කතරගම විෂ්ණු නාථ පතිනි යන සතර මහා දේවාලය සහිත මෙම පූජා ස්ථානයේ මෙම දේවාල අපි හඳුනාගත්තා. ඉතින් මෙම දේවාලයේ ඓතිහාසික කරුණු පිළිබඳව අප තව වැඩි දුරටත් අපේ මෙම ප්‍රධාන දේවාලයේ මේ කතරගම දේවාලයේ ප්‍රධාන දේවගතිතුමන් වන සුමේන්ද්‍ර රණතුංග මහතාගෙන් අපි තවත් කරුණු අසා දැනගෙන අපි අපගේ ගවේෂණ චාරිකාවේ පළමු කොටස මේ ආකාරයෙන් අපි ආරම්භ කරමු. ඉතින් අපේ ගවේෂණ චාරිකාවේ පළවෙනි අදියර විදියට අප මෙම දේවස්ථානයට පැමිණලා ඉන්නවා. ඉතින් අපි මෙම දේවස්ථානයේ විශේෂ වගේම ඓතිහාසික කරුණු පිළිබඳව දැන ගැනීමට අපි මෙම දේවස්ථානයේ ප්‍රධාන දේවගතිතුමන් වන සුමේන්ද්‍ර රණතුංග මහතාව බැති සිතින් පිළිගන්නවා. ප්‍රධාන දේවගතිතුමනි, ඉතින් අපිට පවසන්න මේ දේවස්ථානයේ ඓතිහාසික කරුණු. ඒ කියන්නේ මෙම දේවස්ථානයේ ආරම්භයේ කෙලෙසද සම්නිටුහන් කරන්නේ මෙම දේවස්ථානයේ. මෙම දේවස්ථානය අපේගේ පාරම්පරිකව පැවතින දෙයක්. පුරාණයේ පටන්ම. අපේ ඉතිහාස කතාවේදී අපට කියන්න බෑ කොච්චර කාලෙකින් පිහිටුණාද කියලා. පරම්පරාගතව පැවතෙන නිසා මමත් මේ අවුරුදු 15ක කාල සීමාවක් පුරාවට මෙම ස්ථානය රැකගෙන පවත්වාගෙන චාරිත්‍රාත්මක පුරාණයේ පටන් ඒ පෙරහැර ආදී කටයුතු සාර්ථකව ඒ ක්‍රමයටම පුරාණයේ පිරිත් අනුවම ඒ විදිහටම අපි කරගෙන යන හේයින් පුරාණ වස්තුන් අපි ආරක්ෂා කරගෙන මේ පිළිබඳව වැඩ කටයුතු ඉදිරියට සිද්ධ කරගෙන යනවා. දේවගතිතුමනි, අප අසා තිබෙනවා මෙම දේවස්ථානයේ කතරගම දෙවියන් වැඩ සිටියා කියන කතා පුවත. ඉතින් ඔබතුමාට පුළුවන් ද අපිට ඒක මොකක්ද ඒ විස්තරය කියලා පවසන්න? පුළුවන්. එතකොට අපේ මුතුන් මිත්තන්, ඒ කියන්නේ සීයාගේ පැවතෙන කාලය තුලදී මට හොඳ මතකයක් තියෙනවා. ඒ චාරිත්‍රය ඒ විදිහටම කරගෙන යනවා. මේකේ රාජසිංහ රජුරුවන්ගෙන් පැවතීගෙන ඇවිල්ලා කතරගම දෙවියන් ජීවමානව මේ ගල් කණු අතර වාසස්ථානයේ හැටියට පුරාණයේ සමානතර දේවතුමනි, ඔබතුමා පවසන්නේ මේ සීතාවක රාජධානී සමය දක්වා දිවෙන බවද? එම කාල සීමාව පවතිනවා. මේ දක්වාම ඒ වෙනකන් මේවා පැවතලා තියෙනවා. මේ ගල්කණු හතර ප්‍රධාන සාධකයක් වෙනවා. කතරගම දෙවියන් ජීවමානව මේ ස්ථානයේ වැඩ සිටියා. මේ කියන්නේ මේ පුරාණ දේවස්ථානයේ මේ නටබුන් තමයි මේ ශේෂව පවතින මේ ආකාරයට. නටබුන් විදිහට අදටත් පවතිනවා. ඉතින් දේවගතිතුමනි, මෙම ඡායාරූපයේ දිස් වෙනවා දේවාල භූමිය කිල්ලකට හසු වුණොත් නාගයා ඇවිත් දොරටුව අවහිර කරනවා කියලා කතාවක්. ඉතින් අපිට කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් මේ කතාවේ තේරුම මොකක්ද කියලා? මහත්මයා, එතකොට මෙම කරුණු අපේ තාත්තා ඉන්න කාලේ සිද්ධ වෙච්ච දෙයක්. මේ සත්‍ය කතාවක්. මේක මම ඇස් දෙකෙන් දැකපු සිද්ධියක්. මේ ස්ථානයට කවුරු වේවා
මොනම කිල්ලකින් හෝ නැවතුනොත් ඒකට බාධා වෙනවා. ඒකට බාධා වෙන්නේ මේ නාගයා හරස් වෙනවා. අපේ පෙරහැර කටයුතු උත්සව කාල සීමාව පටන් ගන්න මොහොතේ 3 වතාවක් 4 වතාවක් මෙම නාගයා මේ ස්ථානයේ අපිට දැනගන්න පුළුවන් දේ උත්සව කාල සීමාව මොන කාල සීමාවක්ද කියලා. අපි ජූලි අගෝස්තු වෙන ඇසළ මාසෙට පවත්වන්නේ මාසයක කාල පරිච්ඡේදයක් මෙම පෙරහැර කටයුතු සිද්ධ කරනවා. අපසිට වීම, කුඹල් පෙරහැර, මල් පෙරහැර, පාවාඩ පිට පෙරහැර, ගොම් පිට පෙරහැර, අලියතුන් පෙරහැර, දිය කපන රන්දෝලි පෙරහැර පවත්වලා අවසානයේ ගිනිමඩු මංගල්‍ය පවත්වනවා. ඒ කාලය තුලදී මේ නාගයා 4 වතාවක් දැක ගන්න පුළුවන් මේ බැතිමතුන්ට. ඒතර මේ ඉතිහාසයේ ඉඳන්ම මේ මංගල්‍යයන් තවතගෙන එනවද? ඉතිහාසයේ පුරාවටම ඒ කාල සීමාව තෙක්ම දිවෙනවා මේ වෙනකම්. මේ චාරිත්‍රය මේ විදිහටම ගෙරනවා. පෙරහැර කටයුතු හරියාකාරවම අඩුවක් නැතුව අපට ඒ ක්‍රමයේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔව් ඒ කියන්නේ කිල්ලකට හසු වෙලා කවුරුහරි පැමිණියොත් තමයි ඒ කුජ්ජලා හෝ කවුරු හෝ වේවා මෙම නාගයා විසින් අවහිර කරන්නේ. දොරටු ඉදිරියට සිට අවහිර කරනවා. අවහිර කරනවා. එයාට එන්න ලැබෙන්නේ. ඇතුළට එන්න දේවාල භූමිය ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඒ වගේ බාධා තියෙනවා එහෙම එන අයට. ඉතින් දේවගතුමනි කතාවක් තියෙනවා සෙනසුරාදා සහ බදාදා දිනවල ගල්ගෙට උඩින් දීප්තිමත් එලි දිස්වන ආකාරයක් පිළිබඳව. ඉතින් මොකක්ද ඒ සම්බන්ධය? ඒ කියන්නේ මෙම දේවාලය හා සම්බන්ධ දෙයක්ද ඒක කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද අපිට? පුරාණයේ මේ දේවාලයේ බුදුන් ඇඳීම සඳහා තමයි ගල් විහාරය පිහිටලා තියෙන්නේ. එම ගල් විහාරයේ ගොඩක් බලය තහවුරු වෙලා තියෙනවා. ගොඩක් අයට ඒ දඬුවම් ලැබිලා තියෙනවා එතන කටයුතුකම් කිරීමේදී. ඉතින් අපි මුලින් මෙතෙන්ට ආවහම බුදුන් වැඳීමේ කටයුතු කරන්නේ එතන පසු කාලීනව බෝධියක් මෙතන රෝපණය කරලා වැඳුම් විදුම් කරන්න එහෙම සලස්වලා තියෙනවා. මුල්ම ඉතිහාසයේ පැවතුනේ එතන. ඒ වගේම ඒකේ තියෙනවා ගොඩාක් කතා දිගට. එකින් එකට ඒකේ නාගයින් ඉන්නවා. කළු දෙබරු මත වෙනවා. ඔව් කළු දෙබරු මත වෙනවා කියන කතාවත් සමගම අර එක වයසක පුජ්‍යලයක් එම චිත්‍ර අලුත් වැඩියා කරන්න යන අතරතුරේදී කළු දෙබරු ප්‍රහාර එල්ල වුණා කියලා කියනවා. ඒ කියන්නේ ඊට පස්සේ දෙවියන් වහන්සේට ප්‍රධාන දේවාලයට පැමිණ කන්නලව් කර ඒ මුදෙක් පොදු ජනයාගේ වැඳුම් පිඳුම් උදෙසා කරන ක්‍රියාවක් කියා දෙවියන්ට කන්නලව් කිරීමෙන් පසු කළු දෙබරු ගියා කියන කතාවක් තියෙනවා. මේ කතාව ඇත්ත. ඒ කතාව අපි ඒ අතලා ඉන්න කාලෙදී සිදුවෙච්ච සිදුවීම්. ඒ හා සමානව ඕකේ ගොඩක් වැඩ කටයුතු කරන්න කිය වෙලාවකදී අපිටත් ඒ බලපෑම් ඇවිත් තියෙනවා. නමුත් අපි මෙතන බාරහාර වෙලා පණු ගැට ගහලා ඒ කටයුතු වලට මූලික වුණාට පස්සේ ඒවා අපේ අස්පනා අපිට ඉවත් වෙලා අපි දැකලා තියෙනවා දැසි. ඉතින් ඒ වගේ පුරාණ වැඩ අපි ඕක අලුත් වැඩියා කිරීමේදී අපිට විශේෂම දෙයක් සිද්ධ වුණා. රාත්‍රී කාලයේ අපි ඕක රිපෙයාර් කිරීම සඳහා ඒ තිබිච්ච ගල් කෑලි පස් ඉවත් කිරීමේදී අපි ගල්ලින්න ආධාරයෙන් ඒ වැඩ කටයුතු කිරීමේදී සුළු මොහොතකින් ඒ ගල්ලින්න අපිට හොයාගන්න බැරුව ගියා. නමුත් අපි පැය ගණනාවක් ඒක සෙව්වත් අපිට ඒක හොයාගන්න බැරුව ගියා. අධික විදුලි ආලෝකයක් දාලා අපි වැඩ කරද්දී නමුත් එතනදී අපි වැඩ කරමු සෑම අවස්ථාවකදීම අපි පොල් තෙල් පහනක් දැල්ලුවා. මොකද ඒ වෙලාවේ ඔව් දෙකල්ගේ එතන ඒ ඇතුලේ වෙනම තැනක අපි පහනක් පත්තු කරා. නමුත් ඒ වෙලාවේදී මගේ ඔළුවට ආපු දෙයක් තමයි ඒ වැඩ කරපු අනිත් මේ කීප දෙනත් එක්ක මම කිව්වා බලන්න පහන නිමිලාද කියලා. ඒ අවස්ථාවේදී පහන නිමිලා. නමුත් අපි පහන දැල්වනකොට යටගින්න එතනම තියෙනවා. ඉතින් මේ වගේ අපිටත් අදාහ ගන්න බැරි සිදුවීම් ඒ ස්ථානයේ සිද්ධ වෙනවා. අදටත් පවතිනවා. අද ගොඩක් අය එතෙන්ට යන්නේ නැහැ. මේ වැඩවලට නම් ඇඳුම් පිදුම් කරලා හොඳ දෙයක් ඕනම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒත් සමගම දේවගතුමනි අප අසා තිබෙන කතාවක් තිබෙනවා මෙම ගල් ගෙට උඩ ඒ උඩ විහාරස්ථානයේ කැණීම් කරද්දී ඒ කියන්නේ ප්‍රතිසංස්කරණ කිරීම කටයුතු වලදී වගේ අහුවෙලා තියෙනවා කියලා පිහිටි ගලෙන් තිබිච්ච ගල් නෙමෙයි ඒවා කවුරුන් හෝ විසින් තියපු ගල් බව. එම ගල් තියපු තැන් වලින් අයින් කරාට පස්සේ ඉවත් කරාට පස්සේ ඒ ඇතුළ ගුහාවක් තිබෙනගේ බව ඉතිහාසය සඳහන් වෙලා තියෙනවා කියලා කියනවා. මොකද්ද පිළිබඳව ඔබතුමාට කියන්නේ? ඉතිහාසයේ අපේ පැරණි අයත් අපිට කියලා තිබුණා අපේ ආතලම් මුත්තලත් තාත්තලත් අපිට කිව්වා මෙහෙම ගල් මේ උමගක් තිබුණා කියලා. නමුත් අපි ඒක ඇත්තකින් දැක්කේ නැහැ. කැලණි ගඟේ සිට මෙම ගලේ දේවාලය දක්වා උඩ දේවාලය දක්වා පැමිණෙන උමගක් තිබෙනවා කියලා මම අසා තිබෙනවා මේ උම මාර්ගයක් තිබුණා. ඒවකට අපි ඇසුවා. නමුත් පිළිගත්තේ නැහැ. දකින්න නැති නිසා අපි අලුත් වෙදියා කරද්දී අපි ඒක ඇස් දෙකෙන් දැක්කා.
අපි පුරාවිද්‍යාව සම්බන්ධ කරගෙන ඒක ගෙනල්ලා පෙන්නුවා. ඔව් ඉතිහාසය හඳන්වන රන්නාන්දේ පැමිණියා කියන කතාව. ඒ කැලණි ගඟේ වක්කලම කියන තැනට ඒ උමං මාර්ගයේ ඒ කියන්නේ වක්කලම් මුල්ලේ සිට මෙම දේවාලය දක්වා උමග දිවෙන බව තමයි ඔබතුමා පවසන්නේ. ඔව්. ඒක දොරටුවේ ඉඳලාම කාණුවක් වගේ පවතිනවා. දැනට අපි ඒක පුරාවිද්‍යා සලකු ඒගොල්ලන්ගේ නියමයන් අනුව පාදයේ මේ ආසනයේ මත ගලක් පාදලා එතනින් මේක තිබුණා කියන්නේ ඒගොල්ලෝ සිටියන්ගත කරා අපිට ඒක තිබිච්ච විදිහට වහන්න කිව්වා. ආද බුද්ධ රූප පිටිපස්සෙන් තමයි අදටත් ඒක පවතින්නේ. ඔව් ඒක අද වෙනකුණුත් ඒක පවතින හේතුව තමයි එය මහජනයාගේ මිනිසුන්ගෙන් වසන් කර දැමීම. ඉතින් මේ අත්නෝමතික ක්‍රියා නිසා සමහරවිට මේ අපේ ඓතිහාසික මේ ස්ථාන මේ වගේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාධක බහුල ස්ථාන මිනිසුන්ගේ අත්නෝමතික ක්‍රියා නිසා විනාශ වෙන්න පුළුවන්. ඉතින් අදටත් ඒවා රැකිලා තියෙන්නේ මෙම දේවගතුමන් වගේ එවැනි සංකල්ප එවැනි ආකල්ප හේතුවෙන් තමයි අදටත් මේවා ආරක්ෂා වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ සියල්ලම නරඹන්න අපි ගල් විහාරයට ගිහින් බලමු මේ ස්ථානයන් වල තිබෙන ඓතිහාසික පසුබිම කෙලෙසද කියලා. මෙම ගල දිහා බලද්දි මෙම ස්ථානයේ තිබෙන හැම ස්ථානයකම වගේම එක දිගට රේඛාවක් වගේ කියන්නේ ගලේ මැද්දෙන් හැම කොටස් වෙන් වෙලා වගේ රේඛාවල් තියෙනවා. ඉතින් මොකද්ද මේ රේඛාවල් කියන්නේ මොකක් හරි මේ ගලේ විශේෂත්වයක්ද? මේක ගලේ විශේෂත්වයක්. මේක මේ තිරිවාණ හිරවීමෙන් මේ ඇති වෙන මේක මූට්ටුවක් විදිහට තියෙන්නේ. මේකේ පියල්ල ගැලවෙනවා. මේක අද මේ වෙහිකදී මේ පියල්ල ගලවන්න පුළුවන්. මේක මේ තිරිවාණ තත්ත්වය තමයි මේ ගල්වල ඒ සහින්තනට මිස් වෙන්නේ. මේකේ පිහිටීම ගල. මේ ස්ථානයේ දිස්වන්නේ කන්ද මුදුනට යා හැකි ලෙස සකසා ඇති කුඩා ගුහාවක්. කිව්වොත් මම නිවැරදි. ඉතින් මෙම ගුහාව පිළිබඳව මෙතනින් එහාට අපිට යන්න බෑ. මොකද පවතින තත්ත්වයට අනුව වර්තමානයේ ඇති තත්ත්වයට අනුව අපිට මෙතනින් එහාට යන්න බෑ. ඉතින් අපිට පොඩ්ඩක් පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද මෙම ගුහාවේ කෙළවර පිළිබඳව? මෙම ගුහාවෙන් තමයි මෙතනින් ඇතුල් වෙන්න තියෙන්නේ. අධික කටුක ගමනක් යෑමට තියෙන්නේ. පාදම හා සම්බන්ධද මේ ගුහාව? මේ ගුහාව අපේ මේකේ පුරාණේ මේ පැවතින තියෙන දේවල් රැකලා තියෙන්නේ මෙතනින්. මේක නරඹන්න අපි කිසි කෙනෙකුට සලස්වලා නැහැ. නමුත් විශේෂිත අයට අපි මේක පෙන්වන්න පුළුවන් තත්ත්වයකට මේවා කරලා තියෙනවා. මේකේ ඇත් සලකුණු, පා සලකුණු, දන්වැල් පාරවල්, කරත්ත රෝද, එවැනි දේවල් මුදුනේ දැක ගන්න පුළුවන්. ඒවා පුරාවිද්‍යාව සිතියන්ගත කරලා තියෙනවා. හානි කරන්න බෑ. අපි ඒක රැකගෙන මෙම දෝරුවෙන් කිසි කෙනෙකුට නොයන්න සලස්සලා තියෙනවා. නොයන්න සලස්සලා තියෙනවා. ඒතර අපිට දැක ගන්න පුළුවන් මේ ගල් ලෙනේ කටාරම් කොටා තිබෙන ආකාරය. ඉතින් මෙම ගල් ලෙනේ කියන්නේ අතීතයේ සිටි පැරණි පුද්ගලයන් මේ ගල් ලෙන කටාරම් කොටා ඇති ආකාරයද? ඒ කියන්නේ නැත්නම් වර්තමානයේ කටාරම් කොටු ආකාරයද මේ පවතින්නේ? අතීතයේ ඉඳන්ම තිබෙන කටාරම්ද? මේ අතීතයේ ඉඳන්ම තියෙන මේ කැටයම මේ කටවහරින් කියවෙනවා වලගම්බා රජුරුවන්ගේ කාලේ මේ ගල් කටාරම් කොටනවා කියන මේ වලගම්බා රජුරුවන්ගේ රාජ්‍ය කාලය දක්වා දිවි වෙනවා කියලා අපිට කියන්න පුළුවන් මේ සංකේත අනුව. ඉතින් අපේ ප්‍රධාන දේවගැතිතුමන් පැවසූ පරිදි මෙම ස්ථානයේ ඓතිහාසික වටිනාකමක් පිළිබඳ කියා පාන්න පුළුවන් කාසි අපිට හමු වෙලා තියෙනවා. ඒවා 1734 දක්වා අතීතයකට දිවි වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එම කාසි වල ඡායාරූපයක් අපිට හමු වුණා. මෙම ඡායාරූපයේ සඳහන් වන පරිදි මෙම ඓතිහාසික ස්ථානයේ මෙම පුද පූජා පවත්වන ස්ථානයේ ඈත අතීතයේ එනම් 1734 දක්වා පැවති ඉතිහාසය මෙම කාසි වලින් අපිට කියා පාන්න පුළුවන්. එතකොට දේවගැතිතුමනි මෙම විහාරස්ථානය කියන්නේ මේ පිහිටි ගලෙන්මයි මේ සියලුම දේ නිර්මාණය වෙලා තියෙන්නේ. පිහිටි ගලෙන්මයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දන්න කාලේ ඉතිහාසයෙන්. විහාරයක් හැටියට මේක බුදුන්ගේ කටකටයුතු. ඔව් එතකොට මේ සිතුවම් ගැන අපි කතා කරනකොට සිතුවම් අපිට පේන ආකාරයෙන් වර්තමානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නැවත එම සිතුවම් අඹලා කියලා අපිට පේනවා. ඒ කියන්නේ පුරාණයේ තිබිච්ච සිතුවම් දි รา පත් වෙලා ගියාට පස්සේ නැවත එම සිතුවම් දැන් ආකාරයෙන් උපනංගල. ඒතර අර අපි දේවාල භූමියේදී කතා කරපු අර සිතුවම් නැවත ප්‍රතිසංස්කරණය විට කවුද බොම්පේ ආතා නැමැති වයසක පුජ්‍යලයක් සිතුවම් නිර්මාණය කරන විට සිතුවම් නැවත අඹන විට බඹර ප්‍රහාරයක් කෙරුණා කියන්නේ මෙම ස්ථානයේ.
දේවයතුමනි මෙම විහාරස්ථානය ඇතුළත බලන විට මැද්දේ හරියටම හරි මැද්දේම ගලක් තියෙනවා මෙම ගල. අපිට කියන්න පුළුවන් මෙම ගලටත් ඓතිහාසික කරුණ මොකක් හරි ඓතිහාසික කතා පුවතක් තියෙනවා කියලා මෙම ස්ථානයේ. මෙම ගලට ඉතිහාස කතාවක් තියෙනවා. අපේ පැරණි අය කියපු විදිහට උමා මාර්ගයේ තිබුණා කියලා මේ තහවුරුනේ මෙතන. වක්කල මුල්ලේ සිට මේ ස්ථානයේ. මේ ස්ථානයේ. මෙතන අපි මේ ගල් හේතුවට වහලා තියෙනවා දැනට. මෙතන ගල් දෙකකින් වහලා තියෙන්නේ. ඒක පෙන්නුම් කරන්න තමයි මේක අපි ඉතුරු කරලා තියෙන්නේ. අපිට පුරාවිද්‍යාවෙන් කිව්වේ සලකුණක් තියන්න කියලා. හඳුනා ගැනීම සඳහා සලකුණක් පවත් තියන්න මෙතන. වක්කලම් මුල්ලට දිවෙන උමා මාර්ගයේ පිහිල්ලා තියෙන්නේ මෙතන. මෙම ස්ථානයේ සිට මේ බුද්ධ රූපයේ ඉතාම පැරණි බුද්ධ රූපයක්. මේ බුද්ධ රූපයේ කොහොම තිබුණාට ගොඩක් බරයි. ගොඩක් බරයි ඒක. ගොඩක් බරයි. එතන මේ ඉවකටත් මෙතනම තමයි තිබුණේ. එහා පැත්තෙන් ගලකින් වහලා තියෙන්නේ. ඒක මෙතනම අපි කියලා මේ ආරක්ෂා කිරීම සඳහා. ඔව් ඒතකොට මෙතන මෙම උමන් මාර්ගයේ ආරක්ෂාවට පසුව පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුවේ පැවසූ පරිදි මේ ආවරණය කොට එක සලකුණක් පමණක් තබා ඒ ඓතිහාසික කරුණු එින්ද වසන් කොට ඒ මන්දයත් මිනිසුන්ගේ අත්වනමතේ ක්‍රියා සහ ආත්මාර්ථකාමී ක්‍රියාවලින් එම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති එම වස්තුන් රැක ගැනීමට මෙම ස්ථානයේ මෙම වසන් කර තිබුවා වෙන්නත් පුළුවන් ඒතකොට. ඒ විදිහට අපිත් ඒක වසන් කරලා තිබ්බේ. මෙතන ඉඳලා අඩි දෙකක මේ දොරටුව කෙලින් කාණුවක් පවතිනවා. මෙම දොරටුව කෙලින්. ඒ කියන්නේ කෙනෙකුට ගලේ නොමදින්න යන්න පුළුවන් විදිහට තමයි ඒ උමන් මාර්ගයේ ඉඳලා උමන් මාර්ගය. ඔව් එතකොට ඒ කතාවක් තියෙනවා කුඩා දරුවෙකුට සිටගෙන උවද යා හැකි ප්‍රමාණය. උමන් මාර්ගයක් කියන්නේ අඩි 4ක ප්‍රමේ වයස අඩි 4ක් උස කෙනෙකුට ඇවිදගෙන යන්න පුළුවන්. අඩි 4ක් උස පුද්ගලයෙකුට. යන්න පුළුවන්. දැන් මෙතන තියෙන උසත් එක්ක තමයි මෙතන කපලා තියෙන අඩි දෙකක් යන්න ගටියක් අල්ලලා හොඳට තියෙනවා. ඔව්. මේ හරියට මේ කටට. ඔව් ඒතකොට මේව සිතුවම් පෞරාණික සිතුවම්ම නැවත ප්‍රතිසංස්කරණය කරලා ඒ සිතුවම්ම අඹලා තියෙනවා. මේ දුටු ගැමුණු රජුරුවන්ගේ මේ අනේ පිළිසුතුමාගේ ඒ තිබිච්ච චිත්‍ර නැවත මේ වාතාවරණයට අඳින විදිහට ඇඳලා තියෙනවා. ඒ සිතුවම් නැයි වුණාට පස්සේ. ඒතර අපිට දැනගන්න පුළුවන් තව මෙම සීතාවක රාජධානී යුගයට අපිට ආසන්නම රාජධානී යුගය තමයි සීතාව රාජධානී යුගය. මොකද ඓතිහාසිකත් එක්ක බලද්දී. ඉතින් අපිට සීතාව රාජධානියත් එක්ක කිසියම්ම සම්බන්ධයක් නැති මෙම දේවාලයට. ඉතිහාසයේදී පිළිබඳව අපිට නිපිගොනු පොත්පත් මුකුත් හමු වෙලා නැහැ. නමුත් මේකේ අපිට කැණීම් කටයුතු වලදී පොඩි gadol හමු වෙලා තියෙනවා. පාදමේ කාසි තිබුණයි කියලා සඳහන් වුණා. ඔව්. කාසි එම ඡායාරූපත් දුටුවා කලින් එතකොට ඒ කාසි කියන්නේ කොයි යුගයේ කාසිද? ඒක කාසියක වර්ෂය තිබුණා 1734. 1734 ඒකටත් එම් කාසි පාවිච්චි වෙලා නම් අපි තීරණය කළා මේක ඊට එහා ඉතිහාසයක් තියෙනවා කියලා. අපි මේක රැකගෙන ඉන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේක ප්‍රචලිත කරලා. මොකද ඉස්සරහට එන දරුවන් මේව ස්ථාන ගැන බොහෝ කරුණු දන්නේ නැහැ ඇත්තටම කියලා. අපි බොහෝ කරුණු දන්නේ නැහැ. ඉතින් මෙව නොදන්න කරුණු අපට කියා දුන්නට ඔබතුමාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අපේ මේ ගවේෂණ චාරිකාවේ පළවෙනි පියවරක් අපි මෙසේ સમાપ્ત කරනවා. අපි સમાપ્ત කළා කියන අර්ථයෙන් ඔබ තේරුම් ගන්න එපා අපේ චාරිකාව මෙතනින් අවසන් කියලා. අපි ඉදිරියට වෙනත්ම ආකාරයේ වෙනත්ම ස්ථානයක ඔබට පුරා වස්තුන් වල, ඒ කියන්නේ පුරා ඓතිහාසික ස්ථානවල තොරතුරු රැසක් ඔබට ගෙනෙන්න අපි සූදානම්ින් සිටිනවා. ඉතින් මෙම ඓතිහාසික ස්ථානයේ මෙම විස්තර අද මෙතකින් સમાપ્ત කරනවා. ඉතින් ඔයාලා අපිත් එක්ක ඉන්න අපි ඉදිරියට ගේන වීඩියෝස් ඒ වගේම බලන්න. නොදුටු ලෝකය. ඉතින් මේ තියෙන අපේ YouTube channel එක අපේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, bell icon එක click කරන් යන්න. මතක ඇතුව ඔයාලගේ යාළුවන්ටත් බලන්න, share කරන්න.